එතකොට කම්පියුටර් නෙට්වර්ක් එකක තියෙන users of a network කම්පියුටර් නෙට්වර්ක් එකක් පාවිච්චි කරලා අපි මොනවාද කරන්න යන්නේ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකකින් අපිට තියෙන ප්‍රයෝජන අපි ඉස්සෙල්ලම කතා කරන්න ඕන. අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් බලමු මොකද්ද කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ කියන එක මොන වගේ දෙයක්ද කියන එක. දැන් හිතන්නකෝ යම් කිසි රූම් එකක එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් එකක යම් කිසි ඕගනයිසේෂන් එකක ඩිපාර්ට්මන්ට් එක හරි ඒ වගේ තැනක මෙන්න මේ වගේ කම්පියුටර්ස් කීපයක් තියෙනවා කියලා. එතකොට මේ කම්පියුටර්ස් වල එක එක එම්ප්ලොයිස්ලා වැඩ කරනවා. හරි. එක එක එම්ප්ලොයි එක එක ටාස්ක්ස් තමයි කරන්නේ. හැබැයි දැන් අපි හිතමු කම්පියුටර් එකේ ඉන්න එම්ප්ලොයි මොකක් හරි වැඩක් කරලා ඒක ඉතුරු ටික කරන්න ඕන කම්පියුටර් C එකේ ඉන්න එම්ප්ලොයි නම් එයා කම්පියුටර් එකේ ડોකියුමන්ට් එක භාගයක් ඉවර කරලා C ට දෙන්න ඕනේ. කියන්නේ C ගේ කම්පියුටරේට ඒ ડોකියුමන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. නමුත් නෙට්වර්ක් එකක් තිබ්බේ නැත්නම් මේ කම්පියුටර්ස් අතර ස්ටෑන්ඩ් අලෝන් කම්පියුටර්ස් ටිකක් නම් මේ විදිහට තියෙන්නේ A ඉඳන් C ට data transfer එකක් කරන්න අපිට removable media පාවිච්චි කරන්න වෙනවා. removable media කියන්නේ pen drive එකක් එහෙම නැත්නම් CD එකක් එහෙම නැත්නම් external hard disk එකක් ඒ වගේ එකකට document එක copy කරලා C ට දෙන්න වෙනවා. නමුත් අපි මේක wired or wireless විදිහට network එකක් establish කරලා තියෙනවා නම් දැන් මම මෙතන wired network එකක් හදන්න යන්නේ හැම computer එකක ඉඳන්ම cable එකක් එනවා network cable එකක්. එතකොට මේ network cable එක මේ වගේ central device එකට ඒකට අපි කියනවා switch කියලා. ඒතර switches ගැන අපි මේක ඉදිරියට කතා කරනවා. switch එකක් කරහා අපි connect කරලා තිනවා මේ computers අතර network කරලා තිනවා cables වලින්. එතකොට wired network එකක් තියෙනවා. දැන් මෙහෙම තියෙනවා නම් අපිට without using any removable media අපිට පුළුවන් A to C, A to B, A to A to D ඕන computer එකකට data transfer කරන්න. එතකොට network එකක number 1 advantage එක නැත්නම් use එක තමයි data transferring කියන එක. Okay. එතකොට network එකක් තියෙන තැනක computers ටික අපි network කරලා තියෙනවනේ. ඒ කියන්නේ wire ගහලා විතරක් නෙවෙයි පොඩි පොඩි configurations ටික උත් තියෙනවා කරන්නේ. ඒ ටික හරියට කරලා wires වලින් හෝ wireless විදිහට connect කරලා තියෙනවා නම් අපිට without using any removable media we can transfer data between computers. ඔන්නෝක තමයි number 1 advantage එක computer network එක. එතකොට ගත්තොත් එහෙම අපි ඒකේ users වල මේ තියෙන communication එක තමයි number 1 advantage එක network එක communication කියන එක. ඒ කියන්නේ computers අතර communicate කරන්න පුළුවන්. okay නැත්නම් data transfer data share කරගන්න පුළුවන්. ඊළඟට දෙවනි advantage එක විදිහට අපිට ගන්න පුළුවන් peripheral devices share කරන එක. ඒ කියන්නේ මොකද්ද? මේකට හොඳම උදාහරණය printer sharing. දැන් හිතන්න මේ computer B එකේ USB cable එකකින් connect කරලා මෙන්න මෙහෙම print එකක් තියෙනවා. okay එතකොට දැන් මේ කම්පියුටර් විතරයි print එක connect කරලා තියෙන්නේ. එතකොට ACD වල වැඩ කරන අයට document එක print out ගන්න ඕන නම් ඒගොල්ලෝ B කියන කම්පියුටරේට ඇවිල්ලා දැන් එතනට document එක ගන්න පුළුවන් B කියන කම්පියුටරේ. නමුත් B කියන කම්පියුටරේ වැඩ කරන එක්කනට පොඩ්ඩක් ඉන්න මට print out එකක් ගන්න තියෙනවා කියලා එතනින් ඇවිල්ලා නැත්නම් එයාට කියලා print out එක ගන්න වෙනවා. නමුත් එහෙම වුණොත් ඒක කරදරයිනේ නේ. එයාගේ වැඩවලට බාධාවක්නේ. නමුත් අපිට පුළුවන් document share කරනවා වගේම මේ print එකත් share කරන්න network එකේ. එතකොට B කියන කම්පියුටරේ ඒ print එක පෙන්නනවා normal hardware devices යටතේ printers යටතේ එතනින් ගිහිල්ලා අපිට මේක properties වලට ගිහලා printer properties වලින් share කරන්න පුළුවන්. share කරාම මේ ACD කියන computers print එකක් search කරාම network එකේ තියෙන ඒ කියන්නේ B වල share කරලා තියෙන print එක ඒගොල්ලන්ට පෙන්නනවා. එතකොට ඒක එකපාරක් install කරගත්තට පස්සේ A ගේ ඉඳන් C ගේ ඉඳන් D ගේ ඉඳන් print out එකක් දාන්න පුළුවන්. B වල වැඩ කරන එක කියලා දන්නේවත් නැහැ. B ගේ connect කරලා තියෙන computer මේ printer print out එක එළියට එනවා. ඒ කියන්නේ without any interruption for B's work අනිත් අයට පුළුවන් print out එකක් ගන්න. ඔන්න ඕක තමයි මේ hardware sharing නැත්නම් peripheral devices sharing කියලා කියන්නේ. එතකොට හොඳම උදාහරණය ඔකට printer share. ඒතකොට print එකක් වගේ තව ගොඩාක් devices projectors share කරන්න පුළුවන් network එකකින්. එතකොට ඒ කියන්නේ project එක network එකට connect කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඔය ඕනම computer එකක ඉඳන් කෙලින් මේ project එකෙන් project කරන්න. එතකොට හිතන්න මොකක් හරි conference එකක් යනවා කීප දෙනෙක් ඉන්නවා screen එකට දාලා මොන හරි project කරන්න ඕන අය computers කීපයකින් ඉඳන් එතකොට ඒ හැමෝටම මේ projector එකේ wire එක ගලවලා හැමෝගෙම computer එකට ගහන එක practical නෑ ඒ projector network එකට ගහලා තියෙනවා සමහරට directly network switch එකට ගහලා තියෙනවා
ඒකෙන් අනිත් අය ඩිරෙක්ට්ලි ප්‍රොජෙක්ට් එක ඇක්සස් කරලා ඒක ෂෙයා කරන ඒ වගේ කරන්න පුළුවන්. ඊළඟට ස්කෑනර්ස් වගේ දේවල් ෂෙයා කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ ඩිවයිසස් හાર્ඩ්වෙයාර් ඩිවයිසස් ෂෙයා කරන්න පුළුවන් නෙට්වර්ක් එකක් කරා. ඒක නම්බර් 2 ඇඩ්වාන්ටේජ් එක. ඊළඟට සිමල්ටේනියස් data access. මොකද්ද මේ සිමල්ටේනියස් data access කියන්නේ? දැන් හිතන්නකෝ D කියන කම්පියුටරේ තියෙනවා මොකක් හරි මූවි එකක්. හරිද? දැන් Aටයි Cටයි දෙන්නට මේ මූවි එක බලන්න ඕන නම් ඒ දෙන්නට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි A and C කියන කම්පියුටර්ස් දෙකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ මේ මූවි එක කොපි කරගන්නවා. data sharing හරහා කොපි කරගෙන බලනවා තමන්ගේ කම්පියුටරේ ලෝකල් කොපියක් තියාගෙන. එහෙම නැත්නම් ඒක D කියන කම්පියුටරේ තියෙද්දිම D කියන කම්පියුටර් ඇක්සස් කරලා එතන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා බලනවා. එතකොට ඒක බලන ගමන් C බලනවා. හැබැයි දෙන්න මූවි එකේ තැන් දෙකක් බලන්නේ. එතකොට මොකක්ද එකම data item එක simultaneously access කරලා තියෙනවා කම්පියුටර්ස් දෙකකින් හෝ කීපයකින්. අන්න ඒක තමයි simultaneous data access කියන්නේ. Without copying the data item to multiple locations, we can still access the data shared from one location. අන්න ඒක තමයි simultaneous data access කියන්නේ. ඊළඟට very easy to backup. ඊළඟ advantage එක. මේ තියෙන්නේ. දැන් සාමාන්‍ය backup එකක් කියන්නේ මොකද? අපිට වැදගත් data එක computer එකකින් ඉඳන් තව computer එක හෝ තව location එකක removable media එක වෙන්න පුළුවන් කොපියක් තියාගෙන ඉන්නවා. backup එකක් කවදාවත් C එකේ backup එක D එකේ දාලා වැඩක් නැහැ. ඒක කිසිම ආරක්ෂාවක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි A කියන කම්පියුටරේ තියෙන මොනවා හරි වැදගත් data අපිට බොහොම ලේසියෙන් දැන් D කියන කම්පියුටරේ බෑකප් කරන්න පුළුවන්. ඒතකොට A කියන කම්පියුටරේ මොකක් හරි වුණා D එකේ තියෙනවා බෑකප් එක. network එකක් නැත්නම් බෑකප් කරන්න අනිවාර්යෙන් removable media පාවිච්චි කරන්නම වෙනවා. ඉතින් without using removable media network එකක් තියෙනවා අපිට බෑකප් කරන්න ලේසියි. okay. ඕවා තමයි basic uses of network. දැන් අපි බලමු network එකක් establish කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් data communication media මොනවාද? ඒ කියන්නේ wired and wireless විදිහට data communication media මොනවාද කියලා. දැන් මම ඉස්සෙල්ලා පෙන්නන්නම් categories මොනවාද කියලා wired and wireless media වලට. ඊට පස්සේ අපි ඒකින් එක කතා කරමු. දැන් media ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපිට categories දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි wired ඒවට කියනවා guided media කියලා. And wireless, wired and wireless, unguided. Okay. Then ටික අපි bullets ටිකක් දාලා දාගමු. Then wired නැත්නම් guided media අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා නම් බෙදන්න පුළුවන්. ඒ තමයි copper cables. ඒ කියන්නේ copper cables වල යම්කිසි voltage එකක් යන්නේ. අනිත් එක තමයි light එකකින් data යන එක. light. copper විදිහට networking වලදී computer networking වලදී අපි පාවිච්චි කරන cables දෙකක් තියෙනවා. ඒ තමයි coaxial and twisted pair. twisted pair වල ಜಾති දෙකක් තියෙනවා. unshielded twisted pair UTP and STP. STP වැඩි use වෙන්නේ නැහැ. UTP තමයි industry එකේ ගොඩක් use වෙන්නේ. unshielded and shielded twisted pair. light යටතේ තමයි අපි කතා කරන්නේ fiber optic. okay එතකොට අපි ඇත්තටම cables ಜಾති තුනක් ගැන කතා කරන්න යනවා. coaxial, twisted pair and fiber optic. ඒවා තමයි guided media. අපි කතා කරන්න යන guided media මෙන්න මේවා. okay. unguided media ගත්තොත් අපිට ප්‍රධාන categories දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි radio waves and light. radio waves විදිහට wireless විදිහට data transfer කරන්නේ Wi-Fi. අපි හුඟක්ම use කරන Wi-Fi wireless local area networks වලදී use වෙන එක. ඊළඟට cellular ඒ කියන්නේ mobile telephones tower එකත් එක්ක communicate කරන්නේ cellular network එකකින්. ඊළඟට microwave කියන්නේ long distance wireless communication. ඒ කියන්නේ satellite to earth වගේ. අන්න ඒ වගේ දුරකට ලොකු දුරකට wireless communication එකක් කරනවා නම් microwave. බොහොම පොඩි දුරකට නම් Wi-Fi. medium range නම් cellular. ඒකත් short range වගේ තමයි යන්නේ. ඊළඟට very short range එකක් තමයි Bluetooth කියන්නේ. ඒකට Bluetooth wireless communication අද කාලේ ගොඩාක් පාවිච්චි කරනවා. හුඟක් වෙලාවට ඔය devices connect කරන්නේ කියන්නේ Bluetooth headset එකක් වගේ connect කරගන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් වලට Bluetooth පාවිච්චි කරනවා. ඊළඟට light යට තියෙන එකක් තමයි infrared.
ඉන්ෆ්‍රාරෙඩ් හුඟක් වෙලාවට යූස් කරනවා රිමෝට් කන්ට්‍රෝල් එකේ ඉඳන් ඩිවයිස් එකට data යවන්න පාවිච්චි කරන්නේ. ඒක ලයිට් එකක් යවන්නේ. අපේ ඇහැට ඒ ලයිට් එක පේන්නේ නැහැ. නමුත් ඒකේ ලයිට් එකක් යන්නේ. ඒක අර ෆෝන් එකේ කැමරාවෙන් වගේ බැලුවොත් එහෙම මේ ඉන්ෆ්‍රාරෙඩ් ලයිට් එක කියන්නේ හොඳට ලයිට් එක පත්තු වෙනවා පේනවා. නමුත් ඒ කියන්නේ අපේ ඇහැට ඒක ඩිරෙක්ට්ලි පේන්නේ නැහැ. ඕකේ. එතකොට ඔන්න අපි කතා කරන්න යන wired and wireless media ටික. එතකොට මේ ටිකත් highlight කරලා මේව තමයි අපි කතා කරන්න යන්නේ. ඕකේ. අපි ඒක ඉස්සෙල්ලම කතා කරමු coaxial cables ගැන. දැන් මේ coaxial cables computer networking වලට පාවිච්චි කරේ 1980 ගණන් වල වගේ තමයි අන්තිමට. නමුත් අදටත් coaxial cables පාවිච්චි වෙන අවස්ථා තියෙනවා විශේෂයෙන් ඔය CCTV වගේ කැමරාස් එහෙම use කරනවා. නමුත් computer networking වලදී coaxial cables දැන් use වෙන්නේ නැහැ. අපි බලමු ඇයි මේ coaxial cables use වෙන්නේ නැත්තේ මොකද්ද හේතුව කියලා. දැන් මේ තියෙන coaxial cable එක. මේක දැක්ක ගමන් ඔයගලට මතක් වෙනවා මේක මොකද්ද මේ TV antenna cable එක. ඕක තමයි. අද ඇත්තටම හුඟක් විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේම හරි අඩුයි TV ඇන්ටනා එක විදිහට මේ විදිහ ඇන්ටනා එකක් සහ කේබල් එකක් යූස් කරනවා. හුඟ දෙනෙක් යූස් කරන්නේ අර සැටලයිට් TV, ඒ කියන්නේ ඩයලොග් TV වගේ තමයි හුඟක් යූස් කරන්නේ. අද කාලේ පොඩි ළමයි එහෙම නම් දන්නෙත් නෑ මෙහෙමත් ඇන්ටනා ගහලා නොමිලේ TV බලන්න පුළුවන්ද කියලා දන්නෙත් නැති පොඩි ළමයි ඉන්නවා. නමුත් ඕගොල්ලෝ නම් දන්නවා ඇති මේක හුඟක් ගෙවල් වල තාම ඇති. මේ නමුත් දැන් මේක ටික ටික අභාවයට යන ඒ කියන්නේ TV සිග්නල් මෙතඩ් එක තමයි මේ ඇනලොග් TV සිග්නල් කියන්නේ. ඒ ඇනලොග් TV සිග්නල් ඇන්ටනා එක හරහා ගන්න තමයි TV එකට ගන්න තමයි මේ coaxial cable එක පාවිච්චි කරන්නේ. එතකොට coaxial cable එක copper cable එක කම්බි දෙකක් තියෙනවා. මේ වගේ මැද්දේ කම්බියකුයි වටේ කම්බියකුයි. මේකට පොඩි jack එකක් connect කරනවා. ඒක BNC connector කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ වගේ coaxial cables පාවිච්චි කරලා BNC adapters පාවිච්චි කරලා කොහොමද computers network කරේ කියලා. මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් BNC connector එක. මේ තියෙන්නේ BNC connector එක. මම images ටිකක් ගන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ connect එකක් තමයි BNC කියන්නේ. ඔය coaxial cable එක මේකට මේ plug කරලා තියෙන මේ connect එකට plug කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ cable එක plug කරලා තියෙනවා. එතකොට මේ කේබල් එක කොහොමද කම්පියුටරේට හයි කරන්නේ? කම්පියුටරේ තියෙන්න ඕන කියන්නේ BNC network adapter එකක්. හරිද? එතකොට මම ඒක පෙන්නුවොත් එහෙම BNC network card. කියන්නේ ඉස්සර කම්පියුටර්ස් වල network card එක desktop computer එකට ගැහුවොත් මේ වගේ තමයි network card එක තියෙන්නේ. අතන මේ port එක ඉන්නෙත් නෑ. මේක විතරයි ඉන්නේ. මේ තියෙන BNC interface එක. හරි. එතකොට මේවා ඇත්තටම අර මේ BNC ඉඳන් අලුත් port එකට ඒ කියන්නේ RJ45 වලට මාරු වෙන කාලේ ආපු network adapters. ඒක නිසා තමයි දෙකම තියෙන්නේ. මෙන්න මේක තමයි BNC interface එක කියන්නේ. මේ BNC interface එකට අපි plug කරනවා මෙන්න මේ BNC connector එක cable එක connect කරනවා. එතකොට දැන් computers දෙකක් connect කරනවා නම් cable දෙකේ දෙකොන ගහන්න පුළුවන්. ඒක සරලයි. නමුත් computers 3-4ක් connect කරනවා නම් කොහොමද connect කරන්නේ? ඒ කාලේ තිබ්බේ නැහැ switches කියලා જાතියක්. හරිද? ඔය network switches hubs තිබ්බේ නැහැ. තිබ්බේ T connector එක. හරිද? BNC T connector. දැන් BNC T connector කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඕගලන්ට තේරෙනවා නම ඇහුවම මොන වගේ දෙයක් වෙනවද කියන එක. T connector එකේ තියෙනවා අර T අකුරක් වගේ මෙන්න මේ වගේ cables 3ක් connect කරන්න පුළුවන්. නේ? මෙන්න T connector එකට BNC adapters ගහපු coaxial cables 3ක් connect කරලා තියෙන අවස්ථාවක්. එතකොට BNC connector කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? එතකොට දැන් BNC connector එකෙන් කොහොමද network එක establish කරන්නේ? දැන් මේකේ මම පල්ලෙහෙන් අඳින්නම්. දැන් හිතන්නකෝ coaxial cables ගහලා computers network කරනවා නම් ඔන්නෝම computers 3ක් තියෙනවා නම් network කරන්න හැම කම්පියුටරේම තියෙනවා BNC interface එකක් වහම. ඒ හැම කම්පියුටරේටම ගහනවා T connect එකක් ඔන්න ඔහොම. හරි T connect එකක් හැම කම්පියුටර් වතුර බට එලනවා වගේ තමයි. T connect එකක් ගහන හැම කම්පියුටරේකටම. ගහලා දැන් මෙන්න මේවා coaxial cables වලින් මෙහෙම එක දිගට connect කරනවා. හරිද? එතකොට අවසානයේ මේ network එක ඉවර වෙන තැනට මෙන්න මෙහෙම ගහන්න ඕන අර වතුර වට වහනවා වගේ stoppers දෙකක්. ඒ කියන්නේ වට කියනවා අපි BNC terminators කියලා. terminators දෙකක් අගට ගහන්න ඕන. එහෙම නැත්නම් මේ signal එක මේක ඇතුලේ bounce වෙලා signal ඒ කියන්නේ network එක flood වෙනවා. ඒක නිසා අපි කරන්නේ
T connectors වලින් network එක හදලා අවසානයේ BNC terminators දෙයක් ඇබ දෙකක් දෙපැත්තට ගන්නවා. එතකොට BNC terminate එකත් අපි බලමු කොහොමද කියලා. මේ තියෙන BNC terminate එක දෙපැත්තට ඔහොම ඇබ දෙකක් ගන්නවා. නැත්නම් data වැටෙනවා බිමට. data බිමට වැටෙන්නේ නැහැ. data bounce වෙනවා ඒක ඇතුළෙම. data terminate කරන්න අගටම ගියාම මෙන්න මේ දෙක අගට ගහන්න ඕනේ network එකේ අගටම ඔන්නෝම T connectors දෙක මේ මොනවාද terminators දෙක ගහන්න ඕනේ. එතකොට මේ network එක හැදිලා තියෙන coaxial cables, BNC T connectors and terminators වලින් තමයි network එක හැදිලා තියෙන්නේ. හැම computer එකකම BNC adapter එකක් තියෙන network adapter එකක් තියෙනවා. BNC interface එකක් තියෙන network adapter එකක් තියෙනවා. එතකොට ඔය කාලේ ඔහොම තමයි computer network කරේ. එහෙම නැතුව අර switches කියලා devices නෑ. ඉතින් මේ ප්‍රධාන කේබල් එකකනේ හැම කම්පියුටර් එකක්ම ඔහොම කනෙක්ට් කරලා තියෙන. ඒක නිසා මේකට කියනවා main bus එක කියලා. ඒ කියන්නේ data communication path එක සහ මේකට කියනවා bus topology කියලා. bus topology. එතකොට එකක් හරි අකුරක් අඩුයි නේ නාතන අකුරක් අඩුයි. හරි. එතකොට bus topology කියන්නේ මොකද්ද? main bus එකක connect කරලා තියෙනවා computers. ඕකට තමයි bus topology කියන්නේ. ඉතින් අද කාලේ ඇත්තටම bus topology එක computer networking වලදී භාවිතා වෙන්නේ නැහැ. මොකද මේ coaxial cables තවදුරටත් පාවිච්චි වෙන්නේ නැති හින්දා. ඉතින් coaxial cable එකක සාමාන්‍යයෙන් maximum මේ කාලේ speed එක තිබ්බේ ඒක cable එකේ speed එක වගේම ඒ කාලේ network adapter වලත් තිබ්බේ ethernet කියන speed එක. original ethernet එක 10 mbps 10 megabits per second. හරි. simple bps තියෙන්නේ. ඒ කියන්නේ megabytes per second නෙමෙයි මේක megabytes per second කරන්න 8න් බෙදන්න ඕනේ. එතකොට 1.25 megabytes per second. ඕක තමයි maximum speed එක. එතකොට හිතන්න කොයිතරම් slow ද network එක කියලා. නේද? ඊළඟට සාමාන්‍යයෙන් මේකේ maximum length එක without repeaters ගන්න පුළුවන් උනේ 10 meters වගේ. පොඩි දුරක් තමයි network කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක main bus එකේ අපිට 10 PCs වගේ ගහන්න පුළුවන්, computers වගේ ගහන්න පුළුවන්. ඊට වැඩිය ගැහුවොත් network එක ගොඩාක් traffic වෙනවා. මොකද මේ network එකේ එක computer එකට විතරයි එකපාර data යවන්න පුළුවන්. දෙන්නෙක් එකපාර යවුවොත් එක්කෙනෙක් ඉවරනකම් අනිත් එක්කෙනා ඉන්න ඕනේ. simultaneously data යවන්න බෑ. දෙන්නෙකුට send කරන්න විදිහක් නෑ bus topology එකේ. ඉතින් ඒ වගේ තිබ්බ network එකක් තමයි මේක. මම හිතන්නේ අවසානයේ මේක 1980 ගණන් වල තමයි use වුනේ. එතකොට ඔන්න coaxial cables, T connectors, terminators, BNC interface and bus topology තිබ්බ කාලේ computer network එක. Okay. එතකොට මෙන්න coaxial cable එක තියෙනවා. ඊළඟට ආවා දැන් අපි use කරන්නේ ඒ කියන්නේ wired network එකක් establish කරගන්න twisted pair එක. ඒ twisted pair එක shielded and unshielded කියලා twisted pair cables ಜಾති දෙකක් තියෙනවා. එතකොට මම ඒක පෙන්නුවොත් එහෙම UTP versus STP. දැන් මේ තියෙන්නේ ඊටදී clear image එකක් ගත්තොත් මේ තියෙන්නේ UTP versus STP. එතකොට unshielded twisted pair එකේ ඒ කියන්නේ ඒක දැන් මේ කේබල් එක ගැන ඉස්සෙල්ලා කතා කරලා හිටියොත් එහෙම මේකේ වයස් 8ක් තියෙනවා. ඒ වයස් දෙක දෙක ගොතලා තියෙන. ඒකයි ට්විස්ට් කරනවා කියන්නේ ඒක තමයි. ගොතලා තියෙන්නේ වයස් දෙක දෙක. එතකොට මේකේ පාට හතරක් තියෙනවා. කොළ දුඹුරු රතු හෝ තැඹිලි එහෙම නැත්නම් රතු හෝ තැඹිලි සහ නිල්. ඔන්න ඔය විදිහට පාට හතරක් තියෙනවා. එතකොට කොළ පාට පෙයායක කියන්නේ තනි කොළ වයර් එකකුයි සුදු කොළ වයර් එකකුයි තියෙනවා. දුඹුරු පාට පෙයායක කියන්නේ තනි දුඹුරු වයර් එකකුයි දුඹුරුයි සුදුයි වයර් එකයි. එතකොට තැඹිලි පෙයායක කියන්නේ තනි තැඹිලි වයර් එකයි තැඹිලි සුදුයි වයර් එකයි. මේක තනි නිල් එකයි නිලුයි සුදුයි වයර් එකයි. ඔය විදිහට වයස් 8ක් තියෙනවා මේකේ. හරිද? අරකේ වයස් 2යිනේ coaxial එකේ තිබ්බේ මේකේ වයස් 8ක් තියෙනවා. එතකොට මේ වයස් 8 නිකම්ම ගොතලා outer shell එකේ තියෙනවා නම් ඒක unshielded twisted pair. මේවට shields ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ මේ ඉන්ඩිවිජුවල් පෙයාර්ස් වලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සම්පූර්ණ ඒරියා එකට වෙන්න පුළුවන්. ෂීල්ඩ්ස් තියෙනවා නම් මේවා shielded twisted pair කියලා කියන එකේ shielded and unshielded ඒ කියන්නේ shielded twisted pair වල එක එක versions තියෙනවා. generally ගත්තොත් එහෙම එක්කෝ මෙහෙම එහෙම නැත්නම් මේ විදිහට shield එකක් තියෙනවා. අපි ඒකට කියනවා shielded twisted pair කියලා. එතකොට STP කේබල් එකේ ඇත්තටම noise එක අඩුයි. noise එක කියන්නේ signal එකක් යනකොට අතරමඟදී එකතු වෙන බාහිර දේවල් signals කියන ඒවා interference ඒවා ටිකක් අඩුයි. නමුත් ඒකේ cost එක වැඩි හින්දා හුඟක් වෙලාවට industry එකේ use වෙන්නේ මෙන්න මේක UTP එක තමයි industry standard එක විදිහට යන්නේ. special මොකක් හරි ඔය විශේෂයෙන් ඔය IPT වල වීඩියෝ යවන්න වගේ එහෙම හුඟක් වෙලාවට ගොඩාක් noise අඩු කරගන්න ඕන හින්දා shielded twisted pair පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න සාමාන්‍ය computer networking වල data වලට unshielded twisted pair එක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳටම ප්‍රමාණවත්. එතකොට
twisted pair cables වලින් computers network කරනවා නම් අර වගේ මේ BNC නෙමේ interface එක වෙන්නේ RJ45 interface එක. හරිද? එතකොට අපි බැලුවොත් එහෙම මේක RJ45 RJ45 jack එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයගොල්ලෝ හුඟක් වෙලාවට දැකලා ඇති. එතකොට ඒකට තමයි අර කේබල් එක අපි කනෙක්ට් කරන්නේ. හරි. මේ තියෙන twisted pair cable එක wires 8 මෙන්න මේ RJ45 jack එකට තමයි කනෙක්ට් කරන්නේ. එතකොට RJ45 මේ තියෙන්නේ අන්න ඒ වගේ RJ45 jack එකට ඒ wires 8 කනෙක්ට් කරලා මේ clip එක crimp කරාම ආයි ගලවන්න බෑ. මේක කපලා තමයි අයින් කරන්න ඕන. එතකොට wires 8ට මේ pins 8 වදිනවා outer shell එකට මේ මෙතනින් පොඩි lock එකක් වැදිලා ඒක cable එක secure වෙනවා. එතකොට දැන් මෙන්න මේ වගේ කනෙක්ටර් එකක් තමයි ගහන්නේ. එතකොට මේ network interface එක මේ තියෙන මේකම එහා පැත්තේ තියෙන නැත්නම් මේක පෙන්වුවොත් මේ තියෙන. එතකොට අලුත් network cards වල මේ දෙකම එන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ දන්නවා එකයි එන්නේ. එක network interface එකයි. එතකොට අන්න එහෙම මේ interface එකට අර cable එක ගහනවා. එතකොට computers දෙකක් connect කරන්න ඕන නම් cable එකේ දෙකොන computers දෙකට ගහලා connect කරන්න පුළුවන්. නමුත් computers ගොඩක් connect කරනවා නම් කොහොමද connect කරන්නේ? අපි පාවිච්චි කරනවා network switch එකක්. මෙන්න මේ networks වලින් තමයි අපි switches පාවිච්චි කරන්නේ. අපි බලමු network switch එකක් මොන වගේද කියලා. මේ තියෙන්නේ. දැන් මේ ගත්තොත් එහෙම දැන් මෙතන එක එක ප්‍රමාණවල switches තියෙනවා. තමන්ගේ network එකේ ප්‍රමාණය අනුව switch එකක් අරන් හැම කම්පියුටර් එකකින් වෙන කේබල් එකක් මේකට ගහලා කම්පියුටර් network එක හදා ගන්නවා. එතකොට අන්න එහෙම network එකක් ගත්තොත් එහෙම දැන් හිතන්න දැන් අපි මේ network එක ගමුකෝ. දැන් මේ network එකේ බලන්න හැම කම්පියුටර් එකකින්ම network cable එකක් ඇවිල්ලා switch එකට වැදිලා තියෙනවා. එතකොට මේක star topology එකක්. මේ topology එකට අපි කියනවා star topology කියලා. ඇයි මේකට star කියලා කියන්නේ? අර මැද්දේ ස්විච් එක තියෙනවා වටේට කම්පියුටර්ස් ටිකක් තියෙනවා තරුවක් වගේනේ මේක තියෙන්නේ සෙන්ට්‍රල් ඩිවයිස් එකට කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට ස්ටාර් ටොපොලොජි එකකින් තමයි සාමාන්‍යයෙන් twisted pair cables වලින් network එකක් ගහනවා නම් යන්නේ bus topology නෙමෙයි සාමාන්‍යයෙන් යන්නේ star topology එක. Okay. එතකොට ඔන්න twisted pair network එකක් ගහන විදිය. එතකොට twisted pair network එක ගත්තොත් එහෙම මෙන්න මේ කේබල් එකක ඉඳන් ස්විච් එක දක්වා maximum 100 meters තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම without repeaters 100 meters තමයි මේ twisted pair cable එකේ data යවන්න පුළුවන්. speeds ගත්තොත් එහෙම මේකේ යවන්න පුළුවන් originally 10 Mbps යවන්න පුළුවන්. ඊට පස්සේ මේවා එක එක categories තියෙනවා. cat 3 වගේ වෙනකන් 10 Mbps තමයි යවන්න පුළුවන්. cat 4 වෙනකොට ඕක 100 Mbps යවන්න පුළුවන් වුණා 4 5 වල. ඊට පස්සේ cat 5e එකේ ඉඳන් 1000 Mbps ඒ කියන්නේ 1 Gbps යවන්න පුළුවන්. ඊට පස්සේ cat 6 වල 10 Gbps යවන්න පුළුවන්. දැන් cat 6a 7 වගේ 8 වගේ එනකොට maximum 40 Gbps මේ වගේ data යවන්න පුළුවන්. හරිද? එතකොට ඒ විදිහටම network adapt එකයි switch එකයි ඒවත් support කරන්න ඕනේ නැතුව cable එක විතරක් ගහලා හරියන්නේ නැහැ. එතකොට up to 40 Gbps යවන්න පුළුවන්. ඉතින් අද කාලේ අඩුම ගානේ network 100 Mbps වත් වැඩ කරනවා. හුඟක් වෙලාවට 100 Mbps 1000 Mbps ඒ කියන්නේ 1 Gbps ඒවට අපි කියනවා gigabit ethernet කියලා. එතකොට 10 Mbps කියන්නේ ethernet එක, 100 Mbps කියන්නේ fast ethernet එක, 1 Gbps කියන්නේ gigabit ethernet එක. මේවට 10G ethernet, මේවට 40G ethernet කියලා කියනවා. එතකොට 1 Gbps network එකක් හුඟක් වෙලාවට තියෙන. ඉතින් gigabit per second ඒ කියන්නේ megabyte නම් 125ක් තප්පරයකට යවන්න පුළුවන්. එහෙම network එකක් තියෙනවා නම් ඒක ඉතින් data transfer කරන්න හොඳම network එකක් තමයි ඒ විදිහට ගහන්න පුළුවන්. Okay. එතකොට ඔන්න twisted pair cables වලින් network එක establish කරනවා නම් ওই විදිහට තමයි network එක establish වෙන්නේ. එතකොට star topology එක තමයි සාමාන්‍යයෙන් යන්නේ. Okay. හරි. දැන් coaxial cable and twisted pair cables දක්වා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. අපි මෙතෙක් කතා කරපු ටික දක්වා ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්නකෝ නැද්ද? කාගාව ප්‍රශ්න. තේරුණාද? ඕකේ. මොකුත් ප්‍රශ්නයක් නෑ වගේ. හරි. ඊළඟට බලමු fiber optic cables.
දැන් මේ fiber optic cable සාමාන්‍යයෙන් computers දෙකක් network කරන්න නෙමෙයි පාවිච්චි කරන්නේ ලොකු networks දෙකක්. හිතන්න computers 40ක networks දෙකක් තියෙනවා මීටර් 500ක් කිලෝමීටරයක් විතර දුරින්. ඒ networks දෙක එකට communicate කරන්න ඕන හුඟක් වෙලාවට අන්න fiber optic cable එක තමයි අපි use කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් fiber optic cable එකකින් computer networks දෙකක් network කරනවා කියන්නේ දැන් හිතන්නකෝ මේ computer network එක මෙතන හදලා තියෙනවා twisted pair cables වලින් computer network එකක් හදලා තියෙනවා. Okay. ඊළඟට මෙතන හිතන්න මෙන්න මෙහෙම තව computer network එකක් තියෙනවා. ඒකත් switch එකක් ඔන්න ඔහම connect කරලා හදලා තියෙනවා. Okay. දැන් මේ computer networks දෙක communicate කරන්න ඕන. අපි හිතමු මේ දෙන්න මීටර් 1000ක් විතර දුරින් කිලෝමීටරයක් විතර දුරින් නම් ඉන්නේ. අන්න අපි පාවිච්චි කරනවා switch to switch fiber optic cable එකක්. Okay. එතකොට මේ ස්විච් එකේ ඇත්තටම සපෝට් කරන්න ඕන අපි ඒකට කියනවා SFP මොඩියුල් කියලා. හරිද? SFP මොඩියුල් එකක් තියෙනවා නම් දෙපැත්තටම SFP මොඩියුල්ස් දෙකක් ගහලා fiber optic cables දෙක ගහන්න පුළුවන්. Okay. එතකොට අන්න එහෙම තමයි fiber optic cable එකක් අපි සාමාන්‍යයෙන් use කරන්නේ switch to switch ලොකු long distance communication එකක් කරන්න සහ very high speed. හරි. දැන් මම පෙන්නන්න switch with SFP module මේ තියෙන්නේ. දැන් මෙන්න ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එකේ කම්පියුටර්ස් බර ගානක් නෙට්වර්ක් කරන්න පුළුවන්. ඊට පස්සේ SFP මොඩියුල්ස් හතරක් විතර තියෙනවා. ඒ කියන්නේ SFP මොඩියුල් එකට මේ තියෙන්නේ SFP මොඩියුල් එකක් තමයි අතේ තියන් ඉන්නේ. මේ තියෙන්නේ ඔන්න SFP මොඩියුල් කියන්නේ. මේ තියෙන්නේ. ඕක ගහනවා. SFP මොඩියුල් එකට තමයි මේ fiber optic cable එක ගහන්නේ. ඊට පස්සේ SFP මොඩියුල් එක අර හිලක් තිබ්බේ අන්න ඒකට ගහනවා. හරි. ඔන්න ඔහොම තමයි switch to switch fiber optic communication එකක් සාමාන්‍යයෙන් කරන්නේ. අද කාලේ නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් පවා ගන්නකොට අපිට කෙලින්ම fiber optic ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ මීඩියා කන්වර්ටර් එකට, ඒ කියන්නේ රවුටර් එක මීඩියා කන්වර්ටර් එකක් විදිහට වැඩ කරනවා. රවුටර් එකට ගහනවා fiber optic cable එක. ඒකෙන් එතන ඉඳන් අපිට RJ45 jack එකකින් twisted pair cable එකකින් signal එනවා. ඒ වගේ ඒවාක් තියෙනවා. එතකොට fiber optic cables use කරන්න පුළුවන් long distance very high speed. ඒ කියන්නේ අපිට කිලෝමීටර් 1000 2000 වුණත් fiber optic වලින් data යවන්න පුළුවන්. ඊළඟට data transfer rate එක terabits per second වලින් යවන්න පුළුවන්. ඒක fiber optic cables කියන්නේ cable ගාන වැඩි කර කර අපිට ඒක speed එක achieve කරන්න පුළුවන්. ඒතකොට fiber optic cables වලදී data යන්නේ කොහොමද? light එකක් විදිහට. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. data යන්නේ light එකක් විදිහට. එතකොට මම search කරලා පෙන්නුවොත් fiber optic කියලා මේති එක පැත්තකින් ලයිට් එක ගැහුවම අනිත් පැත්තෙන් මේ විදිහට කේබල් එක දිගේ ලයිට් එක එනවා. fiber optic cables ඔන්න ඔහොම තමයි data යන්නේ ලයිට් එකක් විදිහට. නැතුව මේ copper cables වල voltage එකක් විදිහට නෙමෙයි යන්නේ ලයිට් එකක් විදිහට යන්නේ. පොඩි fiber කෙඳි තියෙනවා. ඒවයි ලයිට් එකක් විදිහට තමයි යන්නේ. හරි. එතකොට ඔන්න fiber optic cables long distance data communications වලට use කරන්න පුළුවන්. Okay. හරි. එතකොට ඔන්න guided media ටික අපි කතා කරා. ඉතින් ඔයගලන්ට තව දේවල් search කරලා බලලා ගන්න පුළුවන්. මොන හරි තියෙනවද ප්‍රශ්න අහන්න? දැන් ඔය fiber optic cables use වෙන තැනක් ගත්තොත් එහෙම අපේ internet network එක ගත්තොත් එහෙම මම undersea cable map එක ගන්නම්. ඒ කියන්නේ රටින් එළියට data යන්නේ මුහුද යටින් යන cable system එකකින්. මේ තියෙන්නේ ඒ cable system එක cable network එක මේ විදිහට තියෙන්නේ. මේවා ඔක්කොම fiber optic cables. ඒතකොට ලංකාවට මේ වෙනකොට fiber optic cables 6කින් තමයි internet එන්නේ. maximum speed එක මම හිතන්නේ තියෙනවා 36.6 Tbps terabits per second 36.6ක maximum speed එකක් ලංකාවට ගන්න පුළුවන් එක වෙලාවක. Okay, cable 6ක් තියෙනවා. Okay, පළවෙනිම cable එක වැටුනේ ගල්කිස්සෙන්. ඒ cable එක තාම තියෙනවා. මම හිතන්නේ ඒක අයින් කරන්නද කොහෙද යනවා. මේ fastest speed එක තියෙන cable එක තියෙන්නේ මාතර පැත්තේ. ඒ වගේ cables 6කින් තමයි ලංකාවට internet එන්නේ. ඒ ඔක්කොම fiber optic cables. එතකොට ඒ undersea cables එහෙම ගත්තොත් එහෙම ඒවා අර armored cable එකක යවලා තියෙන එහෙන මහත cables ඒවා මොකද damage වෙන්නේ නැති වෙන්න ලේසියෙන් damage වෙන්නේ නැති වෙන්න දාලා තියෙන cables. ඔය ලංකාවට එක fiber optic cable connection එකක් තියෙන කාලේ නැවක නැංගුරමක් දාලා ඔය cable එක උඩට ලංකාව කෙලින්ම වෙන් වුණා බාහිර ලෝකෙන්. IDD calls ගන්න බෑ, internet නැහැ. දවස් 4ක් විතර ගියා ඒක හදන්න. 2003 දී මට මතක හිටියේ. හරි. එතකොට ඔන්න guided media ටික.
ඕකේ. දැන් අපි බලමු unguided නැත්නම් wireless media. ඒතර wireless media වල ඉස්සෙල්ලම අපි කතා කරනවා microwave transmission. එතකොට microwave transmission අපි පාවිච්චි කරන්නේ long distance. ඒ කියන්නේ very long distance kilometers බර ගානක් data යවන්න. මේ තියෙන 50 to 100 kilometers or more than that data යවන්න තමයි microwave පාවිච්චි කරන්නේ. මොනවාද මේ microwave කියන්නේ? High frequency radio waves. ඒකට අවසානයේ radio waves කියන්නේ මොනවාද? මේ magnetic wave එකක් යවන්නේ. එතකොට radio waves වල high frequency radio waves පාවිච්චි කරනවා very long distance communication වලට. මොදම උදාහරණේ satellite to ground. හරිද? දැන් මෙතන මේ තියෙන මේ microwave antennas use කරලා satellite එකේ ඉඳන් පොළොවට data ගන්න. ඔය හුඟක් වෙලාවට dish antenna එකක් පාවිච්චි කරලා data ගන්න පාවිච්චි කරන්නේ microwave signals. එතකොට ඔයගොල්ලන්ගේ වල dialog TV එහෙම තියෙනවා නම් දැකලා තියෙන dish antenna එකක් අහසට කරලා ගහලා තියෙන ඒකට signal එන්නේ කොහෙන්ද? සැටලයිට් එකේ ඉඳන් තමයි කෙලින්ම සිග්නල් එන්නේ. එතකොට මයික්‍රෝවේව් තමයි එතන යූස් කරන්නේ. ඔය මයික්‍රෝවේව් වල පොඩි කේස් එකක් තියෙනවා ලයින් ඔෆ් සයිට් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සැටලයිට් එකත් එක්ක ලයින් ඔෆ් සයිට් තියෙන්න ඕනේ. වහින්න කිට්ටනකොට ඩයලොග් ටීවී පේන්නේ නැති වෙන්නේ. මොකද වලාකුළු එනවනේ අතරමැද්දට. එතකොට සැටලයිට් එක ඩිරෙක්ට් පේන්නේ නැති වුණා තමයි සිග්නල් ඩ්‍රොප් වෙන්නේ. ඕක ලයින් ඔෆ් සයිට් තියෙන්න ඕනේ. ඒකේ තියෙනවා weather sensitive signals තියෙනවා. එච්චර weather sensitive නැති ඒවා තියෙනවා. නමුත් generally line of sight තියෙන්න ඕනේ මයික්‍රෝවේව් වැඩ කරන්න. ඔය දැන් සැටලයිට් ෆෝන් එකක් වගේ ගත්තොත් එimhe සැටලයිට් ෆෝන් එක ලෝකේ ඕන තැනක ඉඳන් කතා කරන්න පුළුවන් වුණාට ඔය ඇතුළත ඉඳන් එහෙම කතා කරන්න බෑ. ඒක line of sight හොඳට signal එන තැනක තියෙන්න ඕන. හැබැයි ඕන තැනක කතා කරන්න පුළුවන් signal එනවා නම් line of sight තියෙනවා. නමුත් දැන් cellular වගේ ගත්තොත් අපි tower එක පේන්න එළියට බහින්නේ නැහැ නේ. ගෙදරින් එළියට බහින්නේ නැහැ නේ. මේ cellular call එකක් ගන්න එක අපි ඇඳේ ඉඳන් හරි කතා කරනවානේ. එතකොට line of sight තියෙන්න ඕනේ. හැබැයි very long distance communication එකක් කරන්න පුළුවන් microwave වල. ඊළඟට cellular කියන්නේ මොකද්ද? ඒක medium to short range short distance තමයි communicate කරන්න පුළුවන්. අපේ mobile phone එකට signal එන්නේ cellular වලින්. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති towers දැන් cellular tower එකක් ගත්තොත් එහෙම දැන් cellular tower එකක මෙන්න මෙහෙම tower එක තියෙනවා. ඒ tower එකේ සාමාන්‍ය උඩ මෙන්න මෙහෙම තියෙනවා කොටුවක්. හරි. ඔය කොටුව උඩ සාමාන්‍යයෙන් අඩුම තියෙනවා මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍ර කෑලි ඇන්ටනාස් 3ක්. ඒක ඊට වැඩි ගාණක් තියෙන්නත් පුළුවන්. මේවා තමයි cellular antennas. අපේ cellular phone එකට signal එන්නේ ඔය antennas වලින්. ඒ වගේම මේ tower එකේ මෙහෙම ලොකු රබන් වගේ ඒවා හයි කරලා තියෙනවා දැකලා තියෙන්නේ. දැන් නම් ඒ රබන් ගොඩක් අඩුයි towers වල. ඒ තියෙන්නේ රබන් හයි කරලා තියෙන්නේ අපිට signal එන්නේ ඒවයින් නෙමෙයි towers අතර communicate කරන්නේ ඒ රබන් වලින් ඔන්නවා. ඒවා microwave antennas ඔය රබන් වගේ හයි කරලා තියෙන්නේ. හරිද? towers අතර communicate කරන්න එපයි. ඒවට තමයි රබන් පාවිච්චි කරන්නේ. ඔය microwave antennas පාවිච්චි කරන්නේ. අපිට signal එන්නේ අර උඩ තියෙන ඍජු කෝණාශ්‍ර කෑලි වලින්. එතකොට දැන් මේ රබන් අඩු වෙන්න හේතුව තමයි දැන් හුඟක් වෙලාවට towers communicate කරන්නේ මෙන්න මෙහෙම fiber optic cables වලින්. ඒ කියන්නේ පොළොව යටින් fiber optic cables යනවා ටෙලිකොම් ලංකාවේ නම් ටෙලිකොම් ලගේ fiber optic cables හරහා ඒගොල්ලෝ connect කරනවා. මොකද 4G වගේ අප් කරන්න බෑ ඔය microwave වලින්. මොකද microwave communication කියන එක extremely slow. long distance යන්න වුණාට ඒක slow. දැන් අපි ඉන්ටර්නෙට් යන්න ගියොත් එහෙම microwave antennas වලින් ඉස්සර ගියේ එහෙම තමයි fiber optic එන්න කලින් රටෙන් එළියට connect උනේ මේ ලොකු ඒ කියන්නේ පත size dish antennas තියෙනවා. අර ලංකාවේ සැටලයිට් ග්‍රවුන්ඩ් ස්ටේෂන් එක තිබ්බේ අර්ත් ස්ටේෂන් එක තිබ්බේ පාදුක්කේ ටෙලිකොම් ලගේ. ඒක දැන්ටත් තියෙනවා මේ ශ්‍රී ලංකා ටෙක්නොලොජිකල් කැම්පස් කියන එක දැන් තියෙන්නේ එතන. එතකොට ඔයගොල්ලෝ මේ පැත්තේ යනවා නම් ඒ පත size dish antennas දැකලා ඇති. ඒවෙන් තමයි ඉස්සර සැටලයිට් එකට communicate කරලා ඉන්ටර්නෙට් access කරේ. නමුත් දැන් ඒක ප්‍රායෝගික නැහැ. දැන් තියෙන ඉල්ලීමත් එක්ක ඒ කියන්නේ fiber optic cable එකේ speed එකෙන් 100.1ක්වත් ඒවෙන් දෙන්න බෑ. හරි. ඒක නිසා මෙතනත් කතාව එක තමයි 4G වගේ අප් කරන්න බෑ. microwave communicate කරලා අනිවාර්යයෙන් fiber optic cables තියෙන්න ඕන. අපිට signal එන්නේ 4G 5G ඔක්කොම මෙන්න මේ antennas වලින් cellular antennas වලින්. මේකට මේ cellular කියන නම ලැබිලා තියෙන සාමාන්‍ය මේ එක antenna එකකින් cover කරන area එකක් තියෙනවා. cell එකක් තියෙනවා. හරිද? අන්න ඒකයි ඔකට ඔය cellular කියලා කියන්නේ. එක antenna එකකින් මෙහෙම cover කරන cell එකක් තියෙනවා. හරි. දැන් ඔය සෙල් අතර හිඩසක් එහෙම තිබ්බොත් තමයි අපි ෆෝන් එක කනේ ගහගෙන වාහනයකම යනකොට සමහරවිට කට් වෙන්නේ ඒක තැනක හිඩසක් තිබ්බොත් එහෙම. එහෙම නැති වෙන්නේ සෙල්ස් කවර් කරන්න ඕන. ඕකේ. එතකොට cellular transmissions වල අපි මේ ඉන්නේ පස්වෙනි generation එකේ. දැන් තාම නෑ ලංකාවට 5G හරියට වෙලා testing stage එකේ තියෙනවා. අපි 4th generation එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන්.
ඊළඟට Wi-Fi ගත්තොත් එහෙම මේක මෙතන කතා කරලා නැතත් මම කතා කරන්නම්. Wi-Fi කියන්නේ මොකද්ද? short distance communication වලට තමයි Wi-Fi use කරන්නේ. එතකොට දැන් Wi-Fi network එකක් අපිට establish කරගන්න ඕන නම් අපිට අවශ්‍ය වෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපිට තියෙන්න ඕන Wi-Fi access point එක. ඒ කියන්නේ Wi-Fi switch එකක් කියන එක. මෙන්න මෙහෙම තියෙන්න ඕන අපිට Wi-Fi access point එකක්. ඔය Wi-Fi switch එක කියන්නේ ඕකට. ඒ Wi-Fi access point එක on කරාම යා signal යවන area එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ typically 100 meters radius එකක් තියෙනවා. අන්න ඒ වගේ රවුමක් තමයි යා cover කරන්නේ. ඒ outdoor indoor නවක මීටර් 30කට විතර පොඩි වෙනවා. මොකද බාධක බිත්තිය නම් වැඩි හින්දා. එතකොට ඔය area එක දැන් ඒ කියන්නේ Wi-Fi access point එකෙන් cover කරන area එකට තමයි Wi-Fi hotspot කියලා කියන්නේ. අපි අපේ ෆෝන්ස් වලින් hotspot දානවා කියලා කරන්නේ ඒ මොකද අපි Wi-Fi network එක generate කරන අපේ ෆෝන් එක තමයි එතකොට access point එක වෙන්නේ. හරිද? එයා area එකක් cover කරන area එක තමයි hotspot එක. ඔය hotspot එක ඇතුළත devices දෙකක් ගෙනාවොත් wireless මොන හරි devices දෙකක් උන් දෙන්නට communicate කරන්න පුළුවන් directly නෙමෙයි මේක හරහා communicate කරන්න පුළුවන්. Okay. එතකොට අපි ෆෝන් එක hotspot දැම්මම අපේ ෆෝන් එක හරහා තමයි devices communicate කරන්නේ. දැන් Wi-Fi දැම්ම කියලා ඕකේ ඉන්ටර්නෙට් තියනවා කියලා කිසිම කතාවක් නැහැ. ඕකට ඉන්ටර්නෙට් තියෙන්න නම් ඕකට කේබල් එකක් හෝ නැත්නම් ඕකේ SIM එකක් දාලා වෙනම ඉන්ටර්නෙට් ගන්න ඕන. මෙන්න මෙහෙම මේක ඉන්ටර්නෙට් එකට මේ වෙනම කනෙක්ට් කරලා තියෙනවා. හරිද? ඉන්ටර්නෙට් එකට. එහෙම වුණොත් මේගොල්ලන්ට මේ Wi-Fi network එක කරා ඉන්ටර්නෙට් උත් යන්න පුළුවන්. හුඟක් දැන් තියෙනවා Wi-Fi ඒ කියන්නේ 4G Wi-Fi routers කියනවා. ඒ කියන්නේ මේකට කෙලින්ම මෙහෙම SIM එකක් දානවා. ඔන්නෝම SIM එකක් දානවා. එතකොට මෙයාට කෙලින්ම ටවර් එකෙන් මෙහෙම ටවර් එක තියෙනවා අපේ අර ඉස්සෙල්ලා කතා කරපු ඒ ටවර් එකෙන් මෙයාට සිග්නල් එනවා. එයාගෙන් ඊට පස්සේ අපිට ඉන්ටර්නෙට් යනවා. හුඟක් වෙලාවට ඔය මේ සිග්නල් අඩු වුණා හුඟ දෙනෙක් ඔය Wi-Fi ඇන්ටනාස් දෙක අරන් එහාට මෙහාට කරකවනවා. ඒවා කරකවලා වැඩක් නැහැ. මේ ඇන්ටනාස් තියෙන්නේ අපේ ඩිවයිස් එකට සිග්නල් එන්න තියෙන ඇන්ටනාස්. ඔය ඕකට එන්නේ නැහැ මේ ටවර් එකකින් ඉඳන් එන සිග්නල්. හරි. ඒවා ඩිවයිස් එකේ කොහට හරි එනවා. මේ ඔය ඇන්ටනා දෙක කරකුවා කියලා මේ හරියට සිග්නල් අහුවෙන්නේ ස්පීඩ් වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ Wi-Fi access point එකකින් Wi-Fi hotspot එකක් හදාගෙන අපිට පුළුවන් Wi-Fi network එකක් establish කරන්න maximum 100 meters තමයි තියෙන්නේ. දැන් ওই Wi-Fi වලත් එක එක ඒ කියන්නේ variations තියෙනවා. ඒ කියන්නේ Wi-Fi type A, B, G, N දැන් AC, AD ඇවිල්ලා තියෙන සාමාන්‍යයෙන් more than 1 Gbps ඒ කියන්නේ up to 6 Gbps දක්වා Wi-Fi වල data transfer කරන්න පුළුවන් theoretically. නමුත් practically ඒ තරම් speed එකකට යන්නේ නැහැ විවිධ බාධක නිසා. ඒකේ සාමාන්‍ය speed එක 100 Mbps වගේ දැන් අවුලක් නැතුව achieve කරන්න පුළුවන්. නමුත් එතනින් එහාට යන එකේ ඒ තරම් practical නෑ. සහ devices ගන්න වැඩි වෙනකොට මේ network එක slow down වෙන්න පුළුවන්. ඒකට ඔය Wi-Fi network එක. ඊළඟට දැන් Bluetooth ගත්තොත් එහෙම Bluetooth කියන්නේ very short range communication එකක් wireless communication method එකක්. ඒතර Bluetooth වලින් කරන්නේ හුඟක් වෙලාවට ඔය devices අතර communicate කරන එක. හුඟක් computers දෙකක් network කරන් Bluetooth පාවිච්චි කරන්නේ නැහැ. ඒකට සාමාන්‍ය up to 10 meters 10 to 15 meters වගේ බොහොම very short distance communication එකක් කරගන්න Bluetooth පාවිච්චි කරනවා. අද කාලේ ඔය තියෙන Bluetooth headset ඊළඟට ඔය Bluetooth mouse තියෙනවා computer එකට connect කරන්න. අන්න ඒ වගේ devices connect කරන් තමයි Bluetooth කියන එක පාවිච්චි කරන්නේ. නැතුව computers දෙකකටම පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට infrared එක ගැන කතා කරොත් අපි infrared පාවිච්චි කරන්නේ මොකටද? සාමාන්‍යයෙන් remote controller එකේ ඉඳන් අපේ device එකට signal යවන්න. ඒක light එකක් විදිහටයි යන්නේ. bulb එකක් තියෙනවා. ඕක අපිට බැලුවට ඇහැට පේන්නේ නැහැ. නමුත් phone එකක කැමරාවකින් බලන්න Apple නොවන phone එකක කැමරාවකින් බලන්න පේනවා. මොකද Apple phone වල filter එකක් දාලා තියෙනවා infrared පේන්නේ නැහැ. අනිත් phones වල පේනවා. එතකොට බලන්න ඔයගලන්ට හොඳට ඒ light එක පත් වෙනවා. remote control එකේ light එක පත් වෙනවා. පේනවා buttons තිබුවම. එතකොට light එකක් විදිහට තමයි යන්නේ. දැන් මේකත් line of sight තියෙන්න ඕන. උඩරිම මීටර 10ක් විතර වදී line of sight තියෙන්න ඕන. අතරමැදට මොන හරි ආවොත් light එක යන්නේ නැහැ device එකට. Okay. එතකොට ඔන්න guided and unguided media ටික අපි discuss කරා. ප්‍රශ්න තියෙනවද මොන හරි අහන්න? ඊට පස්සේ අපිට තියෙනවා network එකක් හදන්න අවශ්‍ය devices ටික මොනවාද කියලා. ප්‍රශ්න තියෙනවද මොකද?